සියලුම දෙනාට අද අපි ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ විජීය ප්‍රකාශනවල සාධක. හැබැයි විජීය ප්‍රකාශනවල සාධක කියලා අද කරන්නේ විජීය ප්‍රකාශනයක් සාධක දෙකක ගුණිතයක් විදියට තියෙන එක ගැන තමයි කතා කරන්න යන්නේ. අපි දැන් බලමු මේ කරද්දී පුතේ ආකාර කීපයක් යටතට බෙදලා තමයි කතා කරන්නේ. ඒ කියන්නේ ක්‍රම කීපයක් යටතට බෙදලා තමයි මම අද කතා කරන්න යන්නේ. ඒක අර පහසුවට ඔයාලගේ ඒක පහසු ඔයාලට තේරුම් ගන්න. හරි. අපි බලමු ඉස්සලාම පළමු ආකාරය. ඒ කියන්නේ පළමු ආකාරය ගැන කතා කරන්න යනවා. හරිද? පළවෙනි ආකාරය. පළවෙනි ආකාරයේදී කරන්නේ මෙන්න මේ වගේ ඒවා. ඔයාලා කියන්නේ හරි පහසුයි කියලා. ඔන්න බලන්නකෝ. 2x ධන 12. 2x ධන 12. දැන් දරුවනේ මේ තියෙන්නේ විජීය ප්‍රකාශනය. විජීය ප්‍රකාශනය. විජීය ප්‍රකාශනයේ දැන් දෙන්නටම පොදු මොකක්ද කියලා බලන්න. දෙන්නටම පොදු 2x ධන 12 තියෙනවා. දෙන්නටම පොදුයි 2. ඇයි දෙවරක් 1 2යි දෙවරක් 6 12යි. දෙවරක් එකනේ 2 කියන්නේ. ඒ වගේම දෙවරක් 6 තමයි 12 කියන්නේ. ඒතකොට දැන් දෙන්නටම 2 පොදුයි. ඔන්න මම දෙකක් එළියට ගන්නවා. ඉතුරු වෙන්නේ මොකක්ද? x ඉතුරු වෙනවා ධන මෙතන ධනයි ධන කියලා තමයි කෙලිම දාන්නේ. වරහන් ඉවත් කරද්දී ඒක පැහැදිලි වෙයි. ධනයි ධන. එතකොට දෙවරක් කීයද 12යි කියලා බලද්දී 6යි. මං හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. අපි තව ගානක් හදමු. මෙන්න මෙහෙන් යටින් හදන්නම්කම. 5x ඍණ 20. දැන් දරුවනේ මේ දෙන්නටම පොදු මොකක්ද? මොන බලන්න. කලින් ගානේ අවබෝධය තියෙනවා නම් 5 වරක් 1 තමයි 5 කියන්නේ. එහෙනම් 5 වරක් 1 කියන්නේ. එන්නේ 20 කියන්නේ 5 වරක් 4. මේක කියන්නේ 5 වරක් 1 නම් නැවතත් ලියන 5 වරක් 1 තමයි 5 කියන්නේ. 5 වරක් 4 තමයි 20 කියන්නේ. එතකොට දෙන්නටම පොදුයි නේද? 5. එහෙනම් පුතේම 5ක් එළියට ගන්න. ඔන්න බලන්න. එතකොට 5ක් එළියට ගන්නවා කියන්නේ 5යි x කින් 5ක් ගන්නවා. ඉතුරු වෙන්නේ x. මෙතන ධනයි ඍණ 5 වරක් කීයද 20 වෙන්නේ කියලා බලද්දි 4. මං හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. හරි අපි තව ගානකට යමු. පොඩ්ඩ වෙනස් જાතියකට යන්නේ. ඍණ 6x ධන 10. ඔන්න බලන්න. දැන් 6ක් ගත්තොත් එහෙම 6 වරක් 1 6යි. 18ටයි 6ටයි. දැන් මෙහෙම කාරණාවක් මේ ගානේ පොඩි වෙනසක් තියෙනවා පුතේ. මොකද්ද? දෙන්නටම අපිට ගන්න පුළුවන් දෙකක් පොදුයි කියලා. නැත්තම් දෙන්නටම තුනක් පොදුයි කියලා. හැබැයි පුතේ මේකේ ගන්නකොට ලොකුම පොදු එක තමයි ගන්න. මේ සංඛ්‍යා දෙකට ලොකුම පොදු එක. හරිද? එතකොට මම ගන්නවා 6 බලන්නකො. 6 වරක් 1 6 එනවා. 6 වරක් 3 18. දැන් ලොකුම පොදු එක ගත්තාම දෙන්නටම 6 පොදුයි. චක්‍රේ බලලා හරි මේ වැඩේ කරන්න පුළුවන් දැන්. 6 දෙන්නටම පොදුයිනේ පුතේ. එහෙනම් දෙන්නගෙම 6ක් එළියට ගන්නවා. හැබැයි මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. මේකේ දෙන්නටම 6 පොදුයි 6 එළියට ගන්න පුළුවන්. හැබැයි මෙතන ඍණක් තියෙනවා. පුතේ මේ වගේ අවස්ථාවකදී ඍණත් එක්කම තමයි ඇදලා ගන්න. ඍණ 6 ගන්න. ඍණ 6ක් ඇදලා ගත්තාම ඉතුරු වෙන්නේ මෙතන x. ඔන්න දැන් තරකේ. ඍණයි මැද්දේ ධනයි. ඍණයි මැද්දේ ධනයි ඍණ. හරිද? ඍණයි මැද්දේ ධනයි ඍණ 6 වරක් කීයද 18 එන්නේ කියලා බලද්දී 6 වරක් පුතේ 18 එන්නේ 3. 6 වරක් 3. ඔන්න බලන්න වැඩේ. මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. අපි තව ගානක් අරමු. ඔන්න. ඍණ 5යි x ඍණ 40 තියෙනවා. ඔන්න බලන්න. මේකේ මොකද වෙන්නේ කියලා. දැන් පුතේ දෙන්නටම පොදු මොනවාද? දෙන්නටම ඍණ 5යි x ඍණ 40 දෙන්නටම පොදුයි 5. හැබැයි ඍණ ඉස්සරහා තියෙන ඉඳ ඍණත් එක්කම. දැන් මේකේ නම් කිව්ව හැකි දෙන්නටම ඍණත් පොදුයි කියලා. හරි වැරද්දක් නැහැ. එතකොට ඍණ 5ක් එළියට ගන්නවා. ඉතුරු වෙන පුතේ මෙතන x. ඍණ 5. ඊට පස්සේ ඍණයි ධන. මොන බලන්න. ඍණයි ධන කියලා දැම්ම. පස්සරක් කියලා 40 එන්නේ කියලා බලන්න 8යි.
මං හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. අපි තව ගානකට යමු. ඔන්න බලන්න මේවා අමාරු වැඩ නෙමෙයි. ඔන්න ඊළඟ ගාන විදියට මෙන්න මෙහෙම. ඍණ 8x ධන 12. මේ ඍණ 8x ධන 12. දැන් මාර වැඩි. දැන් දෙන්නට පොදු කිය දෙකක් පොදුයි. 8යි 12යි දෙක පොදුයි. ඒ වගේම තව හතරක් පොදුයි. 4 වරක් 2 8යි 4 වරක් 3 12යි. එතකොට පුතේ 4 වරක් 2 8යි 4 වරක් 3 12යි. පුතේ දෙන්නටම 4 පොදුයිනේ. එහෙනම් එළියට ගන්න 4. හැබැයි මෙතන ඍණක් තියෙන හින්දා ඍණ 4ම එළියට ගන්න. ඔන්න මේ වගේ කාරණා වලින් තමයි ළමයි ප්‍රවේශම් වෙන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ. දැන් ඍණක් එළියට ගත්තා කොහොමද 4 වරක් කීයද 8 එන්නේ? 4 වරක් 2. එහෙනම් 2x නේ. නැත්නම් සමහර දාන්නේ මෙතන අර පුරුද්දටම 2 දාන්න නැතුව 4ක් එළියට අරගෙන x කියලා දාන්න. එහෙම බෑ පුතේ. ඒතකොට මේකේ වරහන් ඉවත් කරපුවම මේක හැදෙන්නේ. නේ. එතකොට දෙන්නට පොදුයි 4ක් ගන්නවා මෙතන ඉස්සරහා ඍණ හින්දා ඍණ 4ක්ම ගත්තා. ඉතුරුයි 2x ඍණයි ධනයි ඍණ 4 වරක් කීයද 12 එන්නේ කියලා බලද්දී 4 වරක් කීයද 12 එන්නේ කියලා බලද්දී 3යි. මං හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. හරි. අපි බලමු තව ගාන. 15x ධන 20. බලන්න මේක ලොකුම පොදු එක මොකක්ද කියලා බලන්න. ලොකුම පොදු එක ඇවිල්ලා තියෙන්නේ 5. ඇයි 15 5 තියෙනවා 20ත් 5 තියෙනවා. ඇයි 5 වරක් 3 5 වරක් 4. උදේ දෙන්නටම පොදුයි 5ක් එළියට ගන්නවා. දෙන්නගෙන් මේ එළියට ගන්නවා. සමහරව හිතනවා මේක එකයි එළියට ගන්න. එහෙම නෑ. දෙන්නගෙම ඍණ 5ක් එළියට ගන්නවා. 5 වරක් කීයද 15 වෙන්නේ කියලා බලද්දී 4 නෙමෙයි 3යි x ඍණයි ධනයි ඍණ 5 වරක් කීයද 20 එන්නේ කියලා බලද්දී 4යි. ඔන්න බලන්න. මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. හරි. අපි බලමු දැන් දෙවෙනි ආකාරයට යන දෙවෙනි ආකාරයට. මේ පළවෙනි ආකාරය කරේ පහළු දෙයක් කරේ නෑ අපි. ඔන්න. එහෙනම් දෙවෙනි ආකාරයට යන්න කොහොමද බලමු දෙවෙනි ආකාරයේ මේ જાතිය ගණන් හදන්නේ. හරි. ඊට පස්සේ දෙවෙනි ආකාරය. ඔන්න දෙවෙනි ආකාරය. හරි අපි බලමු දෙවෙනි ආකාරය ගණන් හදන්නේ කොහොමද කියලා. මෙන්න මේ වගේ ගණන්. පුතේ. p වර්ගයේ ඍණ 6යි p තියෙනවා. වැඩේ තියෙන්නේ දෙන්නටම පොදු මොකක්ද? ඔන්න මං කියන තරකේ පුතේ p වර්ග කියන්නේ p වැඩි කිරීම p. හරිනේ. 6යි p කියන්නේ 6 වැඩි කිරීම p. තේරෙනවද වැඩේ? p වර්ග කියන්නේ p වැඩි කිරීම p. 6යි p කියන්නේ 6 වැඩි කිරීම p. පුතේ දැන් දෙන්නටම පොදුයි නේද p එකක්. දෙන්නටම පොදුයි p එකක්. එහෙනම් පුතේ p එකක් එළියට ගන්නවා. දෙන්නගෙම p එකක් එළියට ගන්නවා. එතකොට p එකක් එළියට ගත්තාම p වර්ගයෙන් p එකක් ගත්තාම ඉතුරු p. අන්න p දැම්මා. දැක්කද? p වර්ගය කියන්නේ p වැඩි කිරීම p වැඩි කිරීම p ගෙන් p එකක් අයින් වෙනවා කියන්නේ ඉතුරුයි p එකක්. මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. 6යි p ගෙන් p එකක් ගන්නවා කියන්නේ පුතේ ඉතුරුයි 6යි p ගෙන් p එකක් ගත්තාම 6 ඉතුරුයි. ඔව්. දැන් මේක වරහන් ඉවත් කරපුවම මේකම එනවා. ඉතින් මේ දෙකම එනවා. හරි පුතේ අපි බලමු තව ගානක් හදන්න. මේ වගේ ගානක්. d වර්ගයේ ඍණ 4යි. දැන් බලමු අපි දෙන්නටම පොදු මොකද්ද? දැන් බැලුමට පේනවා අපිට දෙන්නටම පොදුයි. ආය අර විදිහට ලිව්වොත් d වර්ගයේ සමානයි d වැඩි කිරීම d. 4යි d කියද්දි 4 වැඩි කිරීම d. දරුවනේ දැන් දෙන්නටම පොදුයි d එකක්. එහෙනම් දෙන්නගෙම d එකක් එළියට ගන්නවා. එතකොට d එකක් එළියට ගත්තාම පුතේ d වල දෙකේ බලයෙන් d එකක් ගත්තා කියන්නේ ඉතුරුයි d එකක්. 4යි d එකෙන් d එකක් ගන්නවා කියන්නේ ඉතුරුයි 4 ඍණ 4යි. මං හිතනවා පැහැදිලි වෙන්නද කියලා. හරි. අපි බලමු තව ගානක්. මෙහෙම. k වර්ගයේ ඍණ lk
K වර්ගයේ ඍණ LK. මම බලමු කොහොමද මේක කරන්නේ කියලා. K වර්ගය කියන්නේ නැවතත් ආයේ මේවා ලියලා ඉන්න ඕනේ මම ඔයාලට හුරු කරන්නේ. K වැඩි කිරීම K. LK කියන්නේ පුතේ L වැඩි කිරීම K. හරි. දැන් දෙන්නටම පොදුයි K එකක්. එතකොට K එකක් එළියට ගන්නවා. ඊට වෙන K වල දෙකේ බලෙන් K එකක් ගියාම ඉතුරුයි K. LK එකෙන් K එකක් ගියාම ඉතුරුයි L. මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. හරි. බලමු. තව ගානක් මේ වගේ පොඩ්ඩක් වෙනස් ගානක් බලමු. K වර්ගය ධන PK. ඍණ K වර්ගය ධන PK. දෙන්නටම පොදු මොකක්ද? දැන් මේකෙන් නම් අර විදිහට හොය හොය ඉන්න ඕනේ නැහැ. දෙන්නටම පොදු පුතේ K. දෙන්නගෙම තියෙනවා K එකක් එළියට ගත්තා. හැබැයි මෙතන ඍණ තියෙන ඉඳන් ඍණ K එකක්ම එළියට ගන්නවා. හරිද? ඍණ K එකක්ම එළියට ගන්නවා. එතකොට පුතේ ඍණ K එකක්ම එළියට ගත්තාම ඉතුරු වෙන K වල දෙකේ බලයෙන් K එකක් ගන්නවා කියන්නේ ඉතුරුයි K. ඒ ඍණයි ධනයි ඍණ ඊට පස්සේ K එකක් ගන්නවා කියන්නේ ඉතුරු වෙන්නේ P. ඍණයි ධනයි ඍණ K එකක් ගන්නවා කියලා ඉතුරු වෙන්නේ P. ඔන්න. වැඩේ හරි. අපි තව ගානකට යමු වෙමු. පටපට ගාලා. ඍණ D වර්ගය ඍණ GD. බලන්න අපි දැන් මේ දෙන්නගේ පොදුවේ බලමු. දෙන්නට මානිකාරය කියන්න දෙයක් නැහැ. D පොදුයි. D එකක් එළියට ගන්නවා. හැබැයි ඍණ D එකක් තමයි ගන්න. ඒතකොට D ඍණ GD වලින් D එක ගන්නවා කියන්නේ ඉතුරු වෙන්නේ G. හැබැයි ඍණයි ධන. ඍණයි ධන. මං හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. හරි. බලමු. මේ වගේ ගානක් අපි බලමු. මෙහෙම පුතේ. දැන් අපි මේ වගේ ගානක් හදද්දී පොඩ්ඩක් වෙනස්ම જાතියේ ගානක් හදමු. E වර්ගය ඍණ 5i ධන අපි ගත්තොත් එහෙම LE ඍණ E වර්ගය ඍණ 5i ධන LE තුන් දෙනාටම පොදු මොනවාද? දරුවනේ මෙයාටයි තුන් දෙනාටම E තියෙනවා. එහෙනම් E එකක් එළියට ගන්නවා. හැබැයි මෙතන ඍණ තියෙන ඉඳ ඍණ E එකක්ම එළියට ගත්තා. දෙක. අමාරු දෙයක් නෙමෙයි. E වල දෙකේ බලයක් තියෙනවා. ඒ වර්ගයක් නේ කියන්නේ. E වර්ගයෙන් E එකක් ගත්තාම ඉතුරුයි E. ඔන්න ඍණයි මේ බලන්නේ ඍණයි ධන 5i ගෙන් E ගන්නවා කියන්නේ ඉතුරුයි 5 පුතේ. ධන ඍණයි ධනයි ඍණ. ඔන්න බලන්න ඍණයි ධනයි. ඍණ LE ගෙන් E එකක් ගන්නවා කියන්නේ ඉතුරු වෙන්නේ L. ඔන්න බලන්න වැඩේ අමාරු නේද දරුවනේ. ඒ වගේ තව ගානක් හදමු අපි. මේ ගාන හරියට පැහැදිලි ඇති කියලා හිතනවා මම. ඔන්න තව ගානක්. ඍණ G වර්ගයේ ඍණ 8i G ධන 7i LG. G වර්ගයේ ඍණ G වර්ගයේ ඍණ 8i G ධන 7i LG. දැන් මේ තුන් දෙනාටම පොදු මොනවාද කියලා බැලුවොත් G තුන් දෙනාගේම G තියෙනවා. G එකක් එළියට ගත්තාම ඉතුරු වෙන්නේ පුතේ. හැබැයි ඍණ G එකක් ගන්නවා. ඉතුරු වෙන්නේ G ඍණ 8i G ගෙන් G ගන්නවා කියන්නේ 8 7i G ගෙන් G ගන්නවා කියන්නේ හැබැයි මෙහෙමයි ඍණ සලකන්න ඕනේ ඍණයි ධන. ඒක අමතක වුණොත් එහෙම ගන්න වැරදිනවා. ඍණයි ධන කියලා දාන්න ධන 8i ඊට පස්සේ ඍණයි ධනයි මේ ඍණයි ධනයි ඍණයි මේ ධනයි ඍණ 7i LG ගෙන් G ගන්නවා කියන්නේ 7i L. ඔන්න බලන්න වැඩි. මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. හරි. අපි දැන් දෙවෙනි ආකාරයේ ගණන් ටිකක් හැදුවා. හරි. අපි දැන් තුන්වෙනි ආකාරයට වෙන්න හදන්නේ. ඒකෙදි මොනවාද වෙන්නේ කියලා අපි බලමු. තුන්වෙනි ආකාරය. තුන්වෙනි ආකාරයේදී මොකද්ද වෙන්නේ කියලා අපි බලමු. හරි. කොහොමද මේකේ තුන්වෙනි ආකාරය හැදෙන්නේ? හරි. මේ වගේ જાතියක්. ඒ කියන්නේ පුතේ හිතන්න මෙහෙම.
8යි k ධන 7යි නෙමෙයි 8යි k ධන 6යි p ඍණ 3යි නෙමෙයි 12යි v මේ වගේ ගානක් තුන්වෙනි ආකාරයේ මේ වගේ ගානක් ලොකු ගැටලුවක් නැහැ. දැන් මේකේදී තුන් දෙනාට පොදු මොනවාද කියලා බලන්න. බැලුමට තුන් දෙනාට පොදු මොනවාද කියලා බලද්දී අර පළවෙනි ආකාරයේ කළා වගේම තමයි ඇත්තටම. ඒතර මේ තුන් දෙනාටම පොදු මොකක්ද කියලා බලද්දී 8 6 12 තුන් දෙනාටම පොදු 4ද 2ද කියලා බලන්න. 4 8ටයි 6ටයි 4 පොදු නෑනේ. ඒකින්ද 6ටයි 12ටයි 6 පොදු වුණාට බෑනේ තුනටම පොදුද කියලා බලන්න. තුනටම පොදු ඇවිල්ලා 2. ඔන්න දෙවරක් කීයද 8 එන්නේ 4යි k ධනයි ධන දෙවරක් කීයද 6 එන්නේ 3යි p ධනයි ඍණයි ඍණ ධනයි ඍණයි ඍණ දෙවරක් කීයද 12 එන්නේ කියලා බලද්දී 6යි p. මම වැඩි පැහැදිලි වෙන්න ඇති කියලා හිතන අපි තව ගානක් හදමු මේකේ. අන්නේ තව ගානක් හදමු. දාමු 15යි g ධන 12යි k ඍණ 9යි v. ඔන්න දැන් vg අකුර වලින් නම් පොදු එකක්වත් නැහැ පුතේ. එහෙනම් මේ වැඩේ හරියන්නේ නැහනේ. එතකොට අපි බලන්න ඕනේ අනිත් පොදු ඒවා තියනවද කියලා. බලමු. 15 12 9 ඉලක්කම් තුනක් තියෙනවා. ඒ තුනට පොදු වෙනවා 15 12 9 කියන්නේ තුන පොදු. එහෙනම් තුනක් එළියට ගන්නවා. තුන් අරක් කීයද 15 වෙන්නේ කියලා බලද්දි 5යි g ධනයි ධන තුන් අරක් කීයද 12 වෙන්නේ කියලා බලද්දි 4යි k ධනයි ඍණයි ඍණ තුන් අරක් කීයද 9 කියලා කියන්නේ 3v. තුන් අරක් කීයද 9 එන්නේ තුන් අරක් 3 ඉන්න 3යි v දැම්මා. මං හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා පුතේ. හරි. එහෙනම් අපි තව ගානක් හදමු. මෙහෙම පොඩ්ඩක් ලේසි කරලා දෙන්නම්කෝ. 10යි g l ධන 8යි p l ඍණ 12යි v l. පුතේ දැන් ඉලක්කම් වලින් ඉස්සෙල්ලාම පොදුවේ බලමු. 10 8 12 තුන් දෙනාට පොදුවේ එන කියලා බැලුවොත් 2 දෙකක් එළියට ගන්න. දෙක විතරද පොදු. පුතේ බලන්න මේ මෙතනත් තෙල් තියෙනවා මෙතනත් තෙල් තියෙනවා මෙතනත් තෙල්. තුනට මේල් පොදු ඉන්න තුනෙන් මේල් එකක් ගන්නවා එළියට. එතකොට 2යි l. එළියට ගත්තාම දෙවරක් කීයද 10 වෙන්නේ කියලා බලද්දී දෙවරක් 5 තමයි 10 එන්නේ 5 දැම්මා. l විතරක් ගත්තාම g විතරයි එන්නේ. l ගන්නවා කියන්නේ g 5යි g වෙනවා. හරි. ධන හින්ද ධන දැම්මා. දෙවරක් කීයද 8 එන්නේ කියලා බලද්දි 4යි pl වලින් l ගන්නවා කියන්නේ පුතේ p විතරයි ඉතුරු වෙන්නේ. ධනයි ඍණයි ඍණ දෙවරක් කීයද 12 එන්නේ කියලා බලද්දි 6 එන්නේ l ගන්නවා එතකොට 6යි v. පුතේ මං හිතන්නේ මේක පැහැදිලි වෙන්න ඇති හොඳටම. හරි. අපි මේ જાතියේ ගණන් හැදුවා. හරි. අපි බලමු ඊළඟ ආකාරයට යොමු වෙන්න. හරි. හරි පුතේ. හතරවන ආකාරය. පුතේ අපි බලමු කොහොමද මේ හතරවෙනි ආකාරයේ ගැටලු තියෙන විදිහ. ඔන්න බලන්න. ඒ වතාවක් ඒ ධන 8 ධන 7 වතාවක් ඒ ධන 8 දරුවනේ. දැන් මේකේ දෙන්නට පොදු මොනවාද කියන එක බලන්න ඕනේ. ඔන්න බලන්න මම කරන විදිහ අර කලින් කරා වගේ ඒ වතාවක් ඒ ධන 8 තියෙනවනේ දරුවනේ. ඒ කියන්නේ ඒ වතාවක් ඒ ධන 8. මේ ಗುಣ කිරීමක් එක්ක වරහනක් දාන්න උනන්නේ. දැන් මට පැහැදිලි කරන්න ඕනේ ඉඳ තමයි මම ඒක දැම්මේ. එතකොට 7 වතාව මේ පැත්තේ කැලේ ලියනවා 7 වතාවක් ඒ ධන 8නේ. එතකොට 7 වැඩි කිරීම ඒ ධන 8. දරුවනේ. දැන් දෙන්නටම පොදු මොනවාද? මේ ඒ ධන 8 පොදු. දෙන්නටම ඒ ධන 8 පොදු. මේකෙත් ඒ ධන 8 මේකෙත් ඒ ධන. ඒ කියන්නේ ඒ ධන 8 පොදුයිනේ.
දෙන්නගෙන් මේ ධන 8ක් මං එළියට ගන්නවා. ඒ ධන 8ක් ගන්නවා. සමහරු හිතයි ඒ එකක් එළියට ගන්න පුළුවන්. දෙන්නට මේ එකක් තියෙනවා. එහෙම නෙමෙයි මේ පදේම ගන්න ඕනේ. එතකොට ඒ ධන 8ක් එළියට යනවා කියන්නේ පුතේ මේකෙන් ඒ ධන 8ක් යනවා කියන්නේ ඒ ඉතුරුයි. මේකෙන් ඒ ධන 8ක් යනවා කියන්නේ ධන 7යි. මං හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. හරි අපි තව ගානක් අදමු. තව ගානක් බලන්න. ගණන් තමයි. මේ බලන්න. p වතාවක් p ඍණ 3 ඍණ 4 වතාවක් p ඍණ 3. මම බලමු. දෙන්නටම පොදු මොනවාද කියලා බලද්දි දැන් අර කලින් වගේ ඔට්ටුවේ විහදන්න ඕනේ නැහැ. දෙන්නටම p ඍණ පොදු තියෙනවනේ මෙතනයි දෙන්නටම p ඍණ පොදු. p ඍණ 3 පොදුයි. එහෙනම් p ඍණ 3 ගන්නවා එළියට මෙයාවයි දෙන්නම ගැපුණා. ඉතුරු වෙන්නේ p ඍණ 4. මං හිතන්නේ පැහැදිලි වෙන්න ඇති. හරි. අපි තව ගානක් හදන්න පොට්ට ගාලා. d වතාවක් k ධන v. මොකක්ද නේද? d වතාවක් k ධන v. g වතාවක් k ධන v. පුතේ දැන් මේ අකුරු වෙනස් වුණා කියලා තියෙනවා සමානයි නේ. d වතාවක් k ධන v ඍණ g වතාවක් k ධන v. අන්න පුතේ දෙන්නටම k ධන v පොදුයි. ඉතින් අපි k ධන v එළියට ගන්නවා. k ධන v එළියට ගත්තාම ඉතුරු වෙන්නේ මේක අයින් වෙනවනේ. ඉතුරු වෙන්නේ d ඍණ g. ඔන්න. මං හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. හරි. අපි මේ જાතිය පැහැදිලි වෙන්න ඇති කියලා හිතනවා ඔයාලගේ. එතකොට මේ જાතිය ගණන් මේ ආකාරවල ගණන් පැහැදිලි වෙන්න ඇති කියලා හිතනවා. හරි. මම මේ පොඩි වැඩක් කරන්නම්. මෙන්න මේක තේරුම් ගත්තොත් හරි වැඩි. මෙන්න බලන්නකො. දැන් හිතන්නකො ඍණ a ධන b තියෙනවා. ඍණ a ධන b. දෙන්නට පොදු මොකද්ද? මොකවත් පොදු නෑ. කොහොමද මේක කරන්නේ? ඍණ a ධන b වල දෙන්නට පොදු එකක්වත් නෑ. ඒ වුණාට පුතේ මේ ඍණ a ධන b තියෙන එකෙන් මට ඍණ එකක් නෙමෙයි හැංගිලා තියෙනවා එකක්. මෙතනත් හැංගිලා තියෙනවා එකක්. බලන්න දෙන්නට පොදු මොකවත් නැති පෙවුනට ඇත්තටම මෙයාටත් හැංගිලා එකක් තියෙනවා මෙයාටත් හැංගිලා එකක් තියෙනවා. දැන් පුතේ මම කරන්නේ දෙන්නගෙම එකක් එළියට ගන්නවා. එකක් ගන්නවා. ඔන්න බලන්න එකක් ගන්නවා කියන්නේ ඍණ මෙතන ඍණ තියෙන ඉඳ ඍණ එකක් ගන්න. එතකොට இது වෙන්නේ a ඍණ ඍණයි ධනයි. ඍණනේ ඍණ දැම්මා b. දැක්කද වැඩේ? මට ඉදිරි ගණන් වලට මේක ඕන වෙන හින්දා තමයි මම පැහැදිලි කරේ. බලන්න ඍණ a ධන b තියෙනවා. එතකොට පුතේ දෙන්නටම පොදුයි පුතේ. දැන් මොකවත් පොදු නෑ කියලා තියෙන මොනවත් මම දාලා තිබ්බේ නෑ එකක්වත්. එක කියන ඉලක්කම දාලා තිබ්බේ නෑ. හැබැයි දෙන්නටම එකක් තියෙන ඕනෑම බීජ ප්‍රකාශනයක බීජ ඉලක්කමක් නැත්නම් ඒ කියන්නේ ඉතුරු වෙලා එක තමයි තියෙන්නේ. එකයි b එකයි a. එතකොට දැන් එකක් එළියට ගන්න. එක ගද්දි ඍණ එකමයි ගන්න. එතකොට ඉතුරු වෙන්නේ මෙතන a ඍණයි ධනයි ඍණ b. හරි. මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා එක. ඊට පස්සේ මම තව පොඩ්ඩක් මේ හදනවා මෙහෙම. මට p ඍණ q තියෙන්නේ. ඔන්න බලන්න. p ඍණ අපි දාමු d කියලා. පුතේ මට හදා ගන්න ඕනේ d ඍණ p කියලා. මේ තියෙන්නේ p ඍණ d මට හදා ගන්න ඕනේ d ඍණ p කියලා. ඔන්න වැඩේ බලා ගන්න. මම කරන්නේ මේ දෙන්නම එහාට මෙහාට මාරු කරනවා. ඔන්න බලන්න. ඍණ d ව ඉස්සරහට දානවා. ධන p ව පිටිපස්සට යනවා. මේක මාරු කරා කියලා සමීකරණේ යහ පැත්තට යන්නේ නෑ. මෙහා ධන p යහ පැත්තට යද්දි ඍණ p ඒකත් අන්දර නෑ. මම මේ දෙන්නව මෙහාට ගත්තා. මේ එලි පිටින් දෙන්න d මෙහාට යනවා. මේ ඉස්සරහ ධන නැතිේ ධන p පිටිපස්සට ගියා. වැරද්දක් වෙලාද නෑ. මොකද්ද ධන p ඍණ d කියන එකේ මම ඍණ d ව ඉස්සරහට ගත්තා. ධන p ව මෙහාට ගත්තා. ඒ මං ගත්තේ මට ඕනේ d ඍණ p කියලා හදාගන්න. එතකොට පුතේ මෙතන තියෙන්නේ මෙතනත් එක තියෙන්නේ මෙතනත් එක තියෙන්නේ. ඔන්න බලන්නකෝ වැඩේ. එතකොට ඍණ එකක් එළියට ගන්නවා කියන්නේ ඉතුරු වෙන්නේ මෙතන d ඍණයි ධනයි ඍණ p. ඔන්න බලන්න වැඩේ. දැක්කද? මට ඕන උනේ d ඍණ p කියලා ගන්න. ඒක ගත්ත p ඍණ d තමයි තියෙන්නේ. මට ඕන උනේ d ඍණ p කරගන්න. එතකොට මම ඍණ එකක් ඇදලා අරන් මාරු.
හරි. මම තව උදාහරණයක් කරලම අපේ ගානට යමු නැත්නම් මේවා ගැටලු යන්න පුළුවන් ළමයි. ඒකයි. හරි. ඊට පස්සේ ඔන්න බලන්න. ඊට පස්සේ මෙහෙම තියෙනවා. කේරින V. ඔන්න බලන්න මම මේ රටාව අල්ලගත්තට පස්සේ ඔයාලට ලේසි ඕන එකක් හදන්න පුළුවන් එකපාරට. කේරින V තියෙන පුතේ මම මේක මාරු කරනවා. මේ මාරු කරනවා කියන්නේ මෙහෙම හදනවා. මේ බලන්නකෝ. ඍණ V ධන K. මෙතන ඇත්තටම තියෙන්නේ ධනනේ. ඊට පස්සේ මම ඍණක් ඇදලා ගන්නවා. ඍණ ඇදලා ගත්තේ V ඍණ K වෙනවා. බලන්න පුතේ වැඩේ හරි සරලයි. හැබැයි මේ පියවර දෙක තුනක් යන්නේ නැතුව වැඩේ කරන්න පුළුවන්. බලන්නකෝ. මොනවාද වෙලා තියෙන්නේ කෙලින්ම? මේක මම කරන්නම්. පුතේ බලන්න ඔන්න මම උදාහරණයකට G ඍණ P තියෙනවා. මට ලියන්න ඕනේ P ඍණ G කියලා. මම කරන්නේ ඍණක් ඇදලා ගන්නවා. ඍණ එකක් ඇදලා ගන්නවා කියලා හිතන්නකෝ. ඍණ එකක් ඇදලා අරගෙන මේ දෙන්නව මාරු කරනවා. එතකොට වෙන්නේ P ඍණ G වෙන එක. ඒක නේද හැම එකකම වෙලා තියෙන්නේ මේ ඍණ D ධන 1යි P තියෙනවා. මම ඍණ එකක් ඇදලා ගන්නවා. එතකොට වෙන්නේ D ඍණ P කියන එක. බලන්න. මේකෙත් ධන P ඍණ D නේ. ධන P ඍණ D කියන එක ආයෙ මම මේක මකලම ලියන්නම් ආයෙත්. එකපාරම ධන P ඍණ D තියෙනවා. පුතේ මම ඍණ එකක් ඇදලා ගන්නවා. ඇදලා අරගෙන D ඍණ P දානවා. හරි ලේසි දරුවනේ. මේකේන ලේසි වෙනවා. මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. ඊළඟ ගානට මේක වැදගත් වෙන හින්දා තමයි මම මේක දුන්නේ. ඔන්න බලමු බලන්න. K වතාවක් K ඍණ V තියෙනවා. ඔන්න K ඍණ V තියෙනවා. මේකේ ධන 3 වතාවක් V ඍණ K තියෙනවා. K වතාවක් K ඍණ V ධන 3 වතාවක් V ඍණ K. සමානද? නෑ පුතේ. සමාන නෑ. එතකොට පුතේ මං කරන්නේ මෙන්න මෙච්චරයි. මම මේක හදා ගන්න බලනවා මේ විදිහට. මම මොකද්ද කරන්න ඕනේ අර කලින් කරපු එක. K වතාවක් K ඍණ V තියෙනවා. මම කරන්නේ මෙතනින් ඍණක් එළියට ගන්න. ඔන්න බලන්නකො ධන 3 වැඩි කිරීම මම ඊට පස්සේ කියන්න කෙටිම ක්‍රමේ ඍණ 1 වතාවක් K ඍණ V කියලා දැම්මා. අන්න වැඩේ ආවා. මම මේකත් පොඩි වරහනක් දාන්න. ඊට පස්සේ මම කෙලින්ම හදන විදිය කියන්න පුතේ එකපාරම නිකම්ම දාන්න පුළුවන්. එතකොට පුතේ K වතාවක් K ඍණ V තියෙනවා. ධනයි ඍණයි ඍණ 3යි 3 අරක එක 3යි 3යි K ඍණ V එනවා. බලන්න පුතේ වැඩේ. මොකක්ද උනේ මෙතන ඍණ ආව මේ දෙන්න මාරු වුණා. බලන්න මෙතන ඍණ ආව මේ ඇතුලේ දෙන්නව මාරු වුණා. නේද? එතකොට මේක හැදෙනවනේ. එතකොට මේකේ ඍණක් ඇදලා අරගෙන හින වැඩසටහනක් කරන්න වෙනවා අපිට. ඒක ඕනේ නෑනේ පුතේ. මෙයාගේ ඍණ ගද්දි මෙතන ඍණ තියෙනවා නම් ධන වෙනවා. මෙතන ධන තියෙනවා නම් ඍණ වෙනවා. ඍණ තියෙනවා නම් ධන වෙනවා. බලන්න. මෙතන ධන තියෙන එක ඍණ උනත් 3යි V ඍණ K වෙනකොට K ඍණ V ආවා. හරිද? එහෙමනම් අපි කෙලින්ම මේක මකනවා. දැන් අපි කරන්න යන්නේ කෙලින්ම දාන්නේ. ඕන බලන්න. K වතාවක් K ඍණ V. පුතේ බලන්නේ ධන තියෙනවා නම් ඍණක් ඇදලා ගන්න. ඍණ ධනයි ඍණයි. ඍණනේ ඍණ K ඍණ 3යි K ඍණ V වෙනවා. හරි. දැන් හරිනේ වැඩේ අපි. එහෙනම් දැන් දෙන්නටම K ඍණ V එකක් පොදුයි. K ඍණ V එක එළියට ගන්නවා. ඉතුරු වෙන්නේ K ඍණ 3. මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. අපි තව ගානක් හදමු මේකේ. එතකොට ලොකු ඔට්ටු විල්ලක් නෑ පුතේ. හරි. මේ වගේ ගානක් આવොත් අපි එහෙමයි හදන්නේ. ඔන්න බලන්න රසවත් ගණන් මේවා. P වතාවක් ඔන්න G ඍණ L දාමු. G ඍණ L. P වතාවක් G ඍණ L. මෙතන තියෙන්නේ පුතේ ඍණ K වතාවක් L ඍණ G. ඔන්න L ඍණ G. මෙතන G ඍණ L, මෙතන L ඍණ G. පුතේ දැන් මොකද්ද වෙන්නේ කියලා ඔයාලට පැහැදිලි. P වතාවක් G ඍණ L කියලා දානවා. පුතේ ඍණ තියෙන එක ධන වෙනවා. මේකේ මේ K දෙන්න බෑ. K වතාවක් ඍණ තියෙන එක ධන වෙනවා. G ඍණ L වෙනවා.
මං හිතන්නේ පැහැදිලි වෙන්න ඇති වැඩේ. දැන් ඉතින් මොකද්ද කරන්නේ?